අපි ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම හැටියට මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මගේ දකුණු පැත්තෙන් ඉන්නේ මොහමඩ් නිෂාම්ඩීන් සහෝදරයා මගේ වම් පැත්තෙන් ඉන්නේ රෝහණ වීරසිංහ අපේ නාගරික මන්ත්‍රී සහෝදරයා අපේ අනිකුත් මන්ත්‍රී සහෝදරවරු තව 3 දෙනෙක් ඉන්නවා අපේ මන්ත්‍රී කණ්ඩායම 6යි මේ වෙනකොට ඔවුන් හුදකලා කරපු ප්‍රදේශවල ජීවත් වෙන නිසා මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්නේ අපි තිදෙනා. ඇත්තටම මේ මොහොත වෙනකොට ලංකා ආණ්ඩුව COVID-19 සමග ජීවත් වෙමුයි කියලා තේමා පාඩයත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඉතින් ආණ්ඩුව COVID-19ත් එක්ක ජනතාවට ජීවත් වෙමුයි කියන ආරාධනාව කරන එකම ඛේදජනක තත්ත්වයක්. ඒ මොකද කොවිඩ් පරදවන්න ඕන සමාජයක කොවිඩ් තුරන් කරලීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕන වෙලාවක කොවිඩ් සමග ජීවත් වෙමි කියන බටහිර මතයත් එක්ක තමයි කටයුතු කරන්නේ. ආණ්ඩුව ඡන්දෙට ඉස්සෙල්ලා බටහිර විරෝධී බලවත් රාජ්‍යයන් වලට එරෙහිව කටයුතු මතයක් දරමින් ඉඳලා ඒ ජනතාව රවට්ටලා බලය ලබාගත්තට පස්සේදී බටහිර මතයක් එක්ක ජීවත් වෙන්න කටයුතු කරනවා. ඉතින් මේක හරහා වෙන වැරද්ද තමයි මේ සමාජයේ කොවිඩ් වසංගතය පිළිබඳව බැරෑරුම් ලෙස හිතමින් හිටපු මොහොතක ඒකෙන් ගිලිහිලා ලිහිල් ප්‍රතිපත්තියක් මත කටයුතු කරන්න යනවා. කවුරුත් හිතන්න ගන්නවා COVID-19ත් එක්ක ජීවත් වෙමු කිව්වම මේක තමයි අපිට තියෙන ජීවිතේ. මේකත් එක්කම ජීවත් වෙන්න අවශ්‍ය මැදිහත් වීම කරමුයි කියන අදහසත් එක්ක ඉන්නේ. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ මේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා මේ වෙනකොට COVID-19 වසංගතය රට පුරා පැතිර යනවා වගේම ඉතාමත් ශීඝ්‍රයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අහිංසක ජනතාව විශාල ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපි කතා කරොත් ආණ්ඩුව කියන මාධ්‍ය සාකච්ඡාවලදී කියන කතන්දරයට එහා ගිය කතන්දරයක් තියෙනවා. ආණ්ඩුව කියනවා අපි කොවිඩ් දෙවෙනි රැල්ල පෙරදවීමට අවශ්‍ය මැදිහත් වීම කරනවා කියලා. ඒක බොරුවක්, ඒක මුසාවක්. ඒක එහෙම වෙන්නේ පළමු රැල්ලේදී තිබ්බ බර. ආණ්ඩුව පළමු රැල්ලේදී යම් යැගීමක් අපිටත් තිබුණා. ඒ තිබ්බ බර ලිහිල් කරලා දෙවෙනි රැල්ලේදී ඕන විදියට ඒ සමාජගත වෙන්න ඉඩ ඇරලා තියෙනවා. ඒක හොඳම උදාහරණේ තමයි මේ වෙනකොට PCR පරීක්ෂණ 10000ක් කරනවායින් කියලා ආණ්ඩුව පාරම් බෑවට ඒ 10000න් 500ක් පමණ කොළඹ නගරේ කොළඹ දිස්ත්‍රික්කයේ සිද්ධ වෙනකොට කොළඹ නගරේ එයින් 250ක් විතර කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඒ කියන්නේ රටේම කොවිඩ් PCR පරීක්ෂණය කරනකොට ඒ PCR පරීක්ෂණයේදී කොවිඩ් වසංගතයේ ආසාදිත පුද්ගලයෝ 500 ගාණක් එකතු වෙනකොට අපේ කොළඹ නගර සභා සීමාවේ ඉන් 250ක ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේක ඊටම බැරෑරුම් සහගත තත්ත්වයක්. ඉතින් අපි මේ රටේ බලධාරීන්ට කියන්නේ මේ සංඛ්‍යාලේඛන දත්ත පදනම් වෙලා කටයුතු කරන්න ගත්තොත් අපි විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ආණ්ඩුවට අපේ යෝජනා අපේ අදහස් අපි මෙන්න මේවා කෙරෙන්න ඕනේ විධික්‍රම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණක් හැටියටත් මහජන නියෝජිතයෝ හැටියටත් අපි ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි ආණ්ඩුව අත්නොමතික තීන්දුව වලට ගිහිල්ලා ඒ ආණ්ඩුවේ ඒ උද්දච්ච කටයුතු නිසා අවසානයේදී ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අහිංසක ජනතාවට. කොළඹ නගරේ ගත්තොත් ගෙවල් වල මිය යන මේ වෙනකොට ගෙවල් වල මිය යන සංඛ්‍යාව ගත්තොත් 7කට වඩා වැඩි. එතකොට සමස්ත රටේ මරණ සංඛ්‍යාව 61ක් වෙනකොට ඒ 61න් 24ක් මේ වෙනකොට කොළඹ නගර සභා සීමාව තුල.
ඒ කියන්නේ 3න් 1ක සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙන්නේ කොළඹ නගර සභා සීමාව තුළ. අපි කල්පනා කරලා බලන්න. ඒ 24 වෙනොත් 7ක් ගෙවල් වල මරණයටපත් වෙලා තියෙන්නේ. එතකොට 3න් 1කට ආසන්න ප්‍රමාණයක් ඒ විදිහට ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා ගෙවල් වල. එහෙනම් අහිංසක ජනතාවට මේ පිළිබඳව ඒ අවශ්‍ය මඟ පෙන්වීම අහිංසක ජනතාව මේ වදුරෙන් ගලවා ගන්න ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නැහැ කියන එක අපි දිගින් දිගටම කියා හිටියා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියා හිටියා අපි සාමූහිකව එකතු වෙලා පාටපක්ෂ ભેදකින් තොරව කොවිඩ් වසංගතය තුරන් කිරීමේ දිශාවට ජනමානස හදන්න අපි මැදිහත් වෙමු. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමු. ඒ සඳහා විශේෂඥ දැනුමකින් පිරිච්ච ඒ කාර්ය සාධන බලකායක් හදමු. අද කාර්ය සාධක බලකායේ වැඩිපුර ඉන්නේ දේශපාලඥයෝ. ඒ දේශපාලඥයෝ ගන්න තීරණ හින්දා කිසිදු විද්‍යාත්මක පදනමක් නැතුව කිසිදු වැඩපිළිවෙලක් නැතුව කරන්නන් වාලේ කොවිඩ් වසංගතයට මේ කටයුතු ආණ්ඩුව කටයුතු කිරීම තුළ වෙන දේ තමයි මිත්‍යාව මත පදනම් වෙලා කටයුතු කරන්න ගිහිල්ලා අහිංසක ජනතාව තව තවත් බිල්ලට දෙන එකක්. ඒකින්ද තමයි ඔය කාර්ය සාධක බලකායේ ප්‍රධාන තනතුරක ප්‍රධාන වගකීමක නිරත සෞඛ්‍ය ඇමතැනි මුට්ටි ගෙනහිල්ලා ගඟවල් හොය ගිහිල්ලා ඇමතුවරු ගඟවල් ගානේ මුට්ටි අරගෙන ගිහිල්ලා මුට්ටි විසි කරන තත්යකට පත් වෙලා තියෙනවා. මේ රටේ කොවිඩ් වසංගතය ලෝකේ කොවිඩ් වසංගතය මුට්ටි විසි කරලා විසඳන්න පුළුවන් නම් මේ රට මේ ලෝකේ එහෙනම් බොහොම යහපත් ලෝකයක් වෙයිවි. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ මිනිස්සු හැටියට අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි කියන්නේ මේ අහිංසක ජනතාව විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා කොවිඩ් වසංගතයත් එක්ක. එහෙමනම් අපි මේකට කොයි විදියට ප්‍රවේශ වෙන්න ඕනි? කොයි විදියටද විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කරලා ඒවා හරියටම සාකච්ඡා කරලා ඒ මත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ඒක කොයි විදියටද අපි මේ සමාජගත කරන්නේ සමාජය මෙහෙවන්නේ කොහොමද කියන කාරණාවට එළඹෙන්න ඕන වෙලාව. පමා වෙලා හරි ඒ මොහොත මේ මොහොතේ අපි එකට එකතු වෙලා කටයුතු කරමින් කියන යෝජනාව අදහස අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව අපි කියන්නේ දැන් දේශපාලඥයන්ට ඕරුණාම මෙන්න මේ ප්‍රදේශ ලොක්ඩවුන් කරමු. මේ ප්‍රදේශ ඇඳිරි නීතිය පනවමු. උදේට ඇඳිරි නීතිය නිදහස් කරලා ආයි හවසට ඇඳිරි නීතිය දැම්මම සියලුම ජන ජීවිත කඩා වැටෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ එක සැරේට හුදකලා කරපු ගමන් ඒ හුදකලා කරනවත් එක්කම වෙන ඊළඟ ප්‍රශ්න ගණනාවකට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. එදිනෙදා කුලී වැඩ කරන පිරිස කොළඹ නගරේ වැඩි. විශාල ප්‍රමාණයක් ජනතාව එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වෙන්නේ. දවල්ට කෑවොත් රැට කන්නේ කොහොමද කියලා කල්පනා කරන විශාල ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක ඒ දෛනික කුලී වැඩ වලින් හරි හම්බ කරගත්ත ජනතාව කබලෙන් ලිපට වැටුණා වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හැටියට අපි යෝජනා කරන්නේ. ඔවුන්ට ඒ ආහාර සලාක, වියලි සලාක ලබා දෙන ගමන් ආර්ථික හැකියාව ශක්තිමත් කරන්න පුළුවන් දිශාවට ගමන් කරන. උදාහරණයක් හැටියට ගත්තොත් ත්‍රිවිලර් පදවන ඒ අපේ රියදුරු මහත්තුරු ඉන්නවා. පවුලක් නඩත්තු වෙන්නේ ඒ ත්‍රිරෝද රස්සාවෙන්. එතනින් එහාට වාහන කුලියට අරගෙන ලීසින් ක්‍රමයට වාහන අරගෙන ඒකෙන් හරි හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. මේ අයගේ ලීසින් වාරිකය දිගින් දිගටම වැඩි වෙමින් ගෙවන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව ලොක්ඩවුන් කරාට පස්සේදි වෙන දේ තමයි Tamanට ලැබෙන ආදායම නැතුව යනවා. එහෙමනම් ලොක්ඩවුන් කළ යුත්තේ කුමන ප්‍රදේශද? ඒ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවලට නිසි වැඩපිළිවෙලක් සහිතව ඒ ජනතාවට ආර්ථිකමය වශයෙන් සහ සෞඛ්‍යමය වශයෙන් ගන්න ඕන පියවරවලුත් අරගෙන ඒ වැඩේ කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම නැතුව හිතු මතේ දේශපාලඥයන්ට පමණක් ඕන විදියට තීන්දුව ගන්න ගිහිල්ලා විශාල අලකලංචි ගොඩකට ආණ්ඩුව මුහුණ පාලා තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම පුන පුනා කියන කාරණා තමයි මෙන්න මේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට
සමාජීය ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකම අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන පැත්තක් තියෙනවා. කොළඹ නගරය කියලා කියන්නේ කුඩා බිමක කුඩා ඉඩක විශාල ජනගණත්වයක් ජීවත් වෙන තැනක්. පර්චස් 10ක 12ක 15ක ප්‍රමාණයකට පවුල් 150ත් පවුල් 100ත් අතර ජීවත් වෙන අවස්ථා අනන්තවත් අපිට දකින්න තියෙනවා. ගෙවල් අතර අපිට කියනවා මීටරේ පරතරේ මදි මීටර එකමාරක පරතරෙන් අපේ ජන ජීවිතය කටයුතු කරන්න කියලා. හැබැයි ඒ නිවාසවල පරතරයන් ගත්තාම අඩියක අඟල් 6ක ප්‍රමාණයක්වත් දුරස්භාවයක් නැහැ. අල්ලපු ගෙදරයි ඊළඟ ගෙදරයි අතර ගෙවල් දෙකක් අතර පරතරය මීටර් 1ක් මීටර් 2ක් දුරින් නැහැ. මේක තමයි ඇත්ත. එතකොට මේ අහිංසක ජනතාව පොදු වැසිකිලි වලට යන්නේ. මේ පොදු වැසිකිලි වලට යන ජනතාවට සනීපාරක්ෂකව ඒ පොදු වැසිකිලි පාවිච්චි කරන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගන්න මුදල් නැහැ. වත්කමක් නැහැ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ රජයක් හැටියට? නගර සභාවක් හැටියට ඒ අදාළ පාලන අධිකාරිය ඒ සඳහා මැදිහත් වෙන්නේ කොහොමද? ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ කොහොමද? මෙන්න මේවා සාකච්ඡාවට ගන්න ඕනේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා හැමෝටම කියනවා මුහුණු ආවරණ පාවිච්චි කරන්න. ප්‍රමිතියක් සහිත ඒ මුහුණු ආවරණ නිෂ්පාදනය වෙලා තියෙනවද? ඒ නිෂ්පාදනය වෙලා තියෙන ප්‍රමිතියක් සහිත මුවාවරණ ගන්න අපේ අහිංසක නගරේ ජනතාවට වත්කමක් තියෙනවද? හැකියාවක් තියෙනවද? මේව ගැන හොයලා බලන්න ඕනේ. එහෙමනම් අපි ආණ්ඩුවකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ අහිංසක දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් මුහුණු ආවරණ නොමිලේ ලබා දෙන්න. එහෙමනම් එහෙම වැඩපිළිවෙලක් නැතුව හැමෝටම මෙහි කියන මුහුණු ආවරණ දාන්න විතරක් කියන එක ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ජනතාව තමන්ට හැකි අයුරින් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉන්නවා. හැබැයි ආණ්ඩුව පළමු රැල්ලේදී පාරම්බෑවා කොරෝනා තුරන් කරපු පාලකයෝ අපි තමයි කියලා. හැබැයි මේ වෙනකොට ඒ පාලකයෝ අද ජනතාවට ඇඟිල්ල දික් කරනවා කොවිඩ් දෙවෙනි රැල්ල වසංගතයක් හැටියට ව්‍යාප්ත වෙන එකට වග කියන්න ඕනේ ජනතාවයි කියලා. මෙහෙම අය පාලකයෝ කල්පනා කරලා බලන්න. මේ පාලකයෝ ජනතාවට වැරද්ද පටවනවා තමන්ගේ අඩුපාඩුව වහගන්න. ඉතින් එහෙම පාලකයොත් එක්ක කටයුතු කරන්න ගියන් පස්සේදී අපේ රට ඛේදවාචකයට පත් වෙනවා. අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. එහෙමනම් අපි මේ නගර සභාවේ මහජන නියෝජ්‍යය හැටියට අපි නගර සභා සේවකයෝ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියලා අපි නගර සභාවටත් යෝජනා කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නයි කියලා තියෙනවා. හැබැයි පාලකයෝ හැටියට කටයුතු කරන ඒ පාලකයන් ඒ සඳහා අවශ්‍ය බර තබලා නැහැ කියලා තේරෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට කොළඹ මහනගර සභාවේ 200ක් සේවකයෝ කොවිඩ් අසාධිතව බවට පත් වෙලා තියෙනවා. ඒ කොවිඩ් රෝගයට ගොදුරු වෙච්ච ඒ සේවකයන්ගේ පවුල් විශාල වශයෙන් ඒ ඛේදවාචකයට මුහුණ දීලා තියෙනවා. නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වෙනවා. ඒක හරහා වෙන ඊළඟ ව්‍යසනය තමයි ඒ සමාජ අවශ්‍යතාවයක්ව පවතින එදිනෙදා දෛනික කටයුතු වලට නගර සභාවේ මැදිහත් වීම අඩු වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් කොළඹ නගරේ මහල් නිවාස තියෙනවා විශාල සංඛ්‍යාවක්. ඒ මහල් නිවාස කියලා කියන්නේ මේ සුපිරි මට්ටමේ මහල් නිවාස නෙමෙයි. වර්ග අඩි 380ක පුංචි ගේකට ගුලි වෙලා ඉන්න පවුල් කුටුම්බයක ඒ එදිනෙදා වැඩ කටයුතු කරගන්න බෑ. හොඳ වාතාශ්‍රයක් නැහැ. නිරෝධායනය වෙනකොට සෞඛ්‍යාංශ උපදෙස් දීලා තියෙනවා. හොඳ වාතාශ්‍රයක් සහිත තැනක තමන්ගේ නිරෝධායන කටයුතු වල නිරත වෙන්න. නිරෝධායනය වෙන්න. හැබැයි එහෙම හැකියාවක් සහිත අය මේ කොළඹ නගරේ නිවාස පද්ධතියේ හදන්න නිර්මාණය කරන්න මේ පාලකයෝ සමත් වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි ගත්තොත් විශාල මහල් නිවාස තියෙනවා. ගෙවල් 702ක් තියෙනවා.
හැබැයි කුණු එකතු කරගන්න ගියයින් පස්සේදී නගර සභා සේවකයන්ට උඩට යන්න දෙන්නේ නැහැ. ඒ කුණු ටික එකතු කරලා ගෙනල්ලා දෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කීප දෙනෙක්. එතකොට මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය කුණු එකතු කරන්න ගෙයින් ගෙට යනකොට ඒගොල්ලන් මේ සමාජයේ හැම තැනම ඇවිදලා කොවිඩ් පොසිටිව් වෙච්ච කණ්ඩායම් හැටියට හඳුනගෙන තියෙනවා. එතකොට අහිංසකව ගෙදරට වෙලා ඉන්න අම්මා තාත්තා ඒ ආදරණීය ජනතාව COVID-19ට ගොදුරක් බවට පත් කරන්න ආණ්ඩුව බලධාරීන් මැදිහත් වෙලා තියෙනවයි කියන එකයි අපිට කියන්න තියෙන කාරණාව. ඒකට වැඩපිළිවෙලක් ඇටියට මොකද්ද? බොහොම සරල කාරණයක් තියෙන්නේ. එක තට්ටුවක ගෙවල් 25ක් 30ක් නම් තියෙන්නේ. ඒ තට්ටුවේ කීප දෙනෙක් තෝරගෙන ට්‍රොලියක් දීලා ඒ ට්‍රොලියෙන් ඒ කුණු ටික පහලට ගෙනලා දාන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. මේක අපි සම්බන්ධීකරණ කමිටුවලදී ඉදිරිපත් කරායින් පස්සේදී ඒ යෝජනාව හොඳ යෝජනාවක් කිව්වා විතරයි ඒක මේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා නැහැ. ඉතින් අර එදිනෙදා වේල හම්බ කරගත්ත මිනිස්සුන්ට සල්ලි නැතිව ඉන්නකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය කුණු ටික එකතු කරන්න රුපියල් 50 30 20 එකතු කරනවා. ඉතින් මේ මිනිස්සුන්ට දෛනිකව රුපියල් 50 60 දෙන්න පුළුවන් කමක් නැහැ. පොල් ගෙඩිය ගන්න සල්ලි නැහැ. ඒකින්ද තමයි අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න හඬක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන්නේ. ඒ සඳහා අපේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික සමාජීය ගැටලු ඒ එක්කම සුබ සාධන කටයුතු මේ කියන දේවල් පිළිබඳව සංවේදීව හිතන කණ්ඩායමක් එකතු වෙලා ඒ කාර්ය සාධක සංවිධානය හදලා කාර්ය සාධක බලකාය හදලා ඒ විශේෂඥ දැනුමක් සහිත සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු හෙදියෝ PHI මහත්තුරු මේ හැමෝම එකතු කරගත්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒකින්ද අපි දන්නවා අඩුම පහසුකම් යටතේ අපේ රටේ රාජ්‍ය නිලධාරීන් මේ කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. වෛද්‍යවරු, හෙදියෝ, මහජන පරීක්ෂකවරු ඒ එක්කම සියලුම යාන්ත්‍රණයට සම්බන්ධ ගොඩක් රාජ්‍ය නිලධාරීන් පෞද්ගලිකව මේ ජනතාව වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා. නමුත් ඔවුන්ව ආරක්ෂා කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න, ඔවුන්ගේ ආරක්ෂක කට්ටල හරියට අරගෙන දීලා ඒ අනුව කටයුතු කරන්න මැදිහත් වෙන්නේ නැහැ. එතනටත් දේශපාලනේ මැදිහත් කරගන්නවා. රුපියල් 5000 දීමනාව දෙන්න කටයුතු කරන වයි කියන ආණ්ඩුව අපි දන්නවා මේ තියෙන කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ තිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාළව අපි කතා කරොත් ඒ බල ප්‍රදේශවල 5000 බෙදෙනකොට විශේෂයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහජන නියෝජ්‍යෝ සම්බන්ධ වෙන්න යනකොට විපක්ෂයේ මහජන නියෝජ්‍යයන්ට සම්බන්ධ වෙන්න ඉඩ දීලා නැහැ. එතකොට මේක ආණ්ඩුවේ කටයුත්තක් බවට පත් කරගෙන ඒක නිසියාකාරව බෙදා දීමේ වැඩ කටයුතු සිද්ධ වෙලත් නැහැ. ඒකින්ද අපි කියා හිටින්නේ වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න පහත් වැඩ කටයුතු කරන්නේ නැතුව සියලුම සමාජ ක්‍රියාකාරීන්, සියලුම මහජන නියෝජ්‍යයන්, සියලුම විශේෂඥ දැනුමක් සහිත ඒ කණ්ඩායම් පිරිස් එකතු කරගෙන මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. ඒකට අදට උනත් මැදිහත් වෙලා කටයුතු කරන්න අවස්ථාව තියෙනවයි කියලා අපි යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම, තෙරපි වීම අපේ පැත්තෙන් අපි කරන ගමන් ජනතාවටත් අපි ආරාධනා කරනවා, යෝජනා කරනවා. ආදරණීය ජනතාව තමන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳව තව තවත් තේරුම් අරගන්න, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය විශේෂඥයන් දෙන උපදෙස් පිළිපදින්න. ඒකම එතනින් එහාට මේ පාලකයෝ අඩුපාඩු සහිතව කරන ඒවා පිළිබඳව තමන් දැනුවත් වෙලා ඒවා නිවැරදි ආකාරයට කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා තමන් දන්න මහජන නියෝජ්‍යව හරහා ඒක ඉහළට යාන්ත්‍රණයට එකතු කරන්නත් උත්සාහ කරන්න පුළුවන්කම ලබා ගන්නයි කියලා යෝජනා කරමින් අපේ පැත්තෙන් තියෙනවා අදහසක්. මේ කාර්ය සාධක බලකාය කටයුතු කරනකොට ඒ විශේෂඥ දැනුම සහිත පිරිස් එකතු කර නොගත් පිරිස් අනන්තවත් එළියේ ඉන්නවා. ඔවුන් එකතු කරගන්න පුළුවන්කම
හදාගන්නේ කියලා යෝජනා කරමින් ආණ්ඩුවේ බොරු මාධ්‍ය සංදර්ශන නවත්තලා ඇත්ත යථාර්ථයට මුහුණ වෙලා COVID-19 සමග ජීවත් වෙමු කියන පණිවිඩයට වඩා COVID පරදවමු කියන ඒ සමාජ මතය තහවුරු කරන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න මේ සමාජය මේ රට පෙළගස්වන්න කටයුතු කරමුයි කියන යෝජනාව අදහස අපි ඉදිරිපත් කරනවා. දේශපාලනයෙන් තොරව මේක අපි සියල්ලෝම එකට එක්කහු වෙලා මේක නවත්තන්න පියවර ගමු කියලා අදහසක්ද කියන්නේ? ඔව්. අපි ඒ අදහස කියන්නේම කොළඹ මහනගර සභා සීමාව තුල දැන් COVID-19 වසංගතයේ පැතිරවීමේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ජම්පටා වීදියේ ගිය සතියේ 300ක් දෙනා PCR පරීක්ෂණයට යොමු කරා. ඒ PCR පරීක්ෂණයට ඉදිරිපත් කරපු 300න් 176ක් COVID ආසාදිතයන් බවට තහවුරු වුණා. ඒ කියන්නේ 50%කට වැඩි පිරිසක් COVID ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා ජම්පටා වීදියේ පමණක්. හැබැයි අපි මාධ්‍ය වලින් දකින්නේ අපට ලැබෙන තොරතුරු ලැබෙන්නේ රටේම 10000ක PCR පරීක්ෂණයක් කරනවා. ඒ PCR පරීක්ෂණයෙන් පස්සේදී එන ප්‍රතිඵලය තමයි 350ත් 500ක් වගේ COVID ආසාදිතයන් ඉන්නවා කියලා. හැබැයි ඒකෙන් 50%ක්ම කොළඹ නගරේ කේන්ද්‍රගත කරගෙන නම් වෙන්නේ මේක ලොකු බරපතල ප්‍රශ්නයක්. හේතුව කොළඹ නගරේ ආර්ථික මර්මස්ථානයක්. කොළඹ නගරයට හැම ප්‍රදේශයකම ජනතාව එනවා. ඒ දෛනික වැඩ කටයුතු කරන්න එන ජනතාවට ගමට රට ඇතුළට මේක ගමන් කරන්න පුළුවන් ඉඩකඩ වැඩි. එහෙමනම් සෞඛ්‍ය අංශ දෙන උපදේශ මත ඉදලා කටයුතු කරන්න ආණ්ඩුවේ බලධාරීන් පාලකයෝ මැදිහත් වෙන්න ඕනේ. නැත්නම් ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්න ගියොත් වෙන්නේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා යනවා. අපි මේකෙදි කවුරු හරි හිතනවා නම් මේ පොරක් හැටියට මම තමයි කොවිඩ් පැරද්දුවේ කියලා පළමු රැල්ල දෙවෙනි රැල්ලත් මටත් පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් දැන් ඇත්තටම ඒ පොරවල් චොර වෙච්ච තැනකට ගිහිල්ලා තියෙන්නේ. මේක තමයි ඇත්ත දේ. ඉතින් ඒක අපි අත්විඳින්න දෙනවද මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය උදුර ගන්නවද නැද්ද කියලා පාලකයෝ තීරණය කරන්න ඕනේ. ඒ හින්දාම තමයි ජනතා විමුක්ති පෙරමුණ විද්‍යාත්මක වැඩපිළිවෙලක් සහිතව මේ කටයුතු කරමු. පක්ෂපාත ભેදකින් තොරව සියලු දේශපාලන මතිමතාන්තර වලින් බැහැර වෙලා නිවර්දි විද්‍යාත්මක වැඩපිළිවෙලක් එක්ක ජනතාව බේරගන්න පෙරට එමු. කොවිඩ් සමග ජීවත් වෙනවා කියනවා වෙනුවට කොවිඩ් පරදවමුයි කියන ස්ථාවරයේ ඉඳලා කටයුතු කරමුයි කියන අදහස යෝජනාව ක්‍රියාකාරකම් තමයි අපි ඉදිරිපත් කරන්නේ. දැන් ඊයේ දවසේ අපිට මාධ්‍යවල ප්‍රචාරය වුණා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන පුරවැසියෙක් නගරාධිපතිතුමිය ප්‍රකාශයක් කරනවා මේ නගරේ පවතින වාතාවරණයත් එක්ක ලොක්ඩවුන් කරන්න කියලා. මේකට පක්ෂයේ ඔබතුමාගේ අදහස මොකක්ද ජනතාවට? ඔව් ඒක තමයි අපි අර මුලින් ධම්ම කියන්නේ. මේකට විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් ඉන්නවනේ. ඒ විශේෂඥ කණ්ඩායම, ඒ සෞඛ්‍ය අංශ, ඒ අදාළ ආරක්ෂක අංශ, ඒ සමාජ ක්‍රියාකාරීකයන් හැටියට කටයුතු කරන අපි ගත්තොත් මේ ආර්ථිකය තුල ජීවත් වෙන මිනිස්සු ගැන සංවේදීව හිතන්න පුළුවන් ඒ සමාජ විද්‍යාත්මක පදනමක් මත හිතලා කටයුතු කරන මිනිස්සු එකතු වෙච්ච, නිලධාරීන් එකතු වෙච්ච තීන්දුවකට යන්න. ඒගොල්ලන්ත් එක්ක කටයුතු කරන්න. ඒ කියන්නේ දේශපාලඥයන්ට හිතෙන විදියට අද ලොක්ඩවුන් කරමු කියලා දේශපාලඥයා තීන්දුව කරන්න ගියොත් මේක වරදිනවා. අපේ පැත්තේ අදහස දේශපාලඥයා තීන්දුව කරනවා වෙනුවට කොවිඩ් වසංගතය වැළැක්වීමේ කටයුත්තට විශේෂඥ දැනුමක් සහිතව ඒ පිළිබඳව මැදිහත් වෙන පිරිසට ඒ අවස්ථාව දෙන්නේ කියන එක තමයි අපේ පැත්තේ තියෙන යෝජනාව. ඒකට අපිට අදහස් එකතු කරන්න පුළුවන්. ඒ අදහස සැලකිල්ලට ගන්න එක ඒ කාර්ය සාධක බලකායේ වැඩක් හැටියට අපි නිදහසක් දෙන්න ඕනේ ඒ විශේෂඥවරුන්ට. එහෙම නැතුව දේශපාලඥයන්ගේ අතට ගත්තට පස්සේදී මේ ව්‍යසනය තවදුරටත් ඛේදවාචකයකින් කෙලවර වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා අදින් පස්සේවත් මේවා ගැන හිතලා කටයුතු කරන්න උත්සාහ ගන්නයි කියලා. නගරයේ තත්ත්වය දැන් කිව්වනම්
තත්ත්වෙ නෙගයි කියලා කොහෙන්ද පාසල්ද ඒ තත්ත්වය අනුව ලොක්ඩවුන් කිරීමකට යාම සුදුසු කියලා ඔය කණ්ඩායම කියනවා. නෑ අපි කියන්නේ ඒක තීරණය කරන්න ඕනේ විශේෂඥ සෞඛ්‍ය කණ්ඩායම්. ඒ කාර්ය සාධක බලකායට විශේෂඥ දැනුමක් සහිත. නැතු අර දේශපාලඥයෝ ගිහිල්ලා අර මිත්‍යා මතත් එක්ක ජීවත් වෙන කණ්ඩායම් කාර්ය සාධක බලකායේ පුරවගත්තට පස්සේදී මුට්ටි ගඟවල් වලට විසි කරනවා ඇරනකොට ඇත්ත උත්තරයක් හම්බෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කාරණේ. අපි මේකෙන් කියන්නේ නගරාධිපතිද මමද එහෙම නැත්නම් අගමැතිතුමාද ඇමතිවරුද මේ හැමෝම දේශපාලඥයෝ හැටියට මේ වෙලාවේ අවස්ථාව දෙන්න ඕනේ විශේෂඥ පිරිසට තීන්දුව తీරන ගන්න. ඒක තමයි අපේ තියෙන යෝජනාව. දැන් වර්තමාන රජයේ බලයට පත් වෙලා අද වෙනකොට ජනාධිපතිවරයා අසන්න කරලා අවුරුද්දක් වෙනවා. ඔව්. මේ වසංගතයේ දැන් මාර්තු මාසෙ ඉඳන් මේ වෙනකම්ම දික් වෙලා තියෙනවා. තව කොච්චර කාලයක් තියෙද කියන කාටවත් තාම කියන්න බෑ. මේක ඉස්සෙල්ලාම ලබා ගන්න නැති නිසා. ඔබතුමා මොකද හිතන්නේ මේ රජයේ යම්කිසි කර්තව්‍යයක් සිදු කරලා තියෙනවද මේ COVID-19 නුවදුරු සම්බන්ධයෙන්? ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපි එකතු වුණොත් මෙන්න මෙහෙමයි. ජනාධිපතිවරයා තමන්ගේ ඒ ජනාධිපති ධූරයට පත්වෙච්ච මොහොතේදී සහ පත් වෙන්න ඉස්සෙල්ලා කියපු ආර්ථික සමාජ දේශපාලන වැඩපිළිවෙල මේ රටේ ශක්තිමත් කරනවා කොට ඒක සිද්ධ වෙලා නැහැ. අපි දන්නවා විනයගරුක රටක් එක නීතියක් සමාජ සුරක්ෂිතභාවයක් මේ ඇති කරනවා කිව්වට සමාජ සුරක්ෂිතභාවය නෙමෙයි තියෙන්නේ. විශාල බියක්. තමන් ජීවත් වෙනවද නැද්ද කියන බියෙන් ජීවත් වෙන ජනතාවක්. ඒ ජනතාව හෙට දවසේ උදේට කෑවොත් දවල්ට කන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට මැදි වෙච්ච ජනතාවක්. ඒක එහෙම තියෙන අවස්ථාවක ඒ ජනාධිපතිවරයා ඒ තමන් කල්පනා කරපු දේ සහ ජනතාවට කියපු දේ යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. ආණ්ඩුව අපි මේ වෙලාවේ කියන්නේ ෆේල්. එතකොට ෆේල් නැහැයි කියමින් ඔවුන් මාධ්‍ය සංදර්ශන පවත්වන්න හදනවා නම් ඒක ඔවුන්ගේ තියෙන උද්දච්චකම. ඉතින් අපි කියන්නේ තමන්ගේ කරපු වැඩවලට ඇගීමක් තබා ගන්න. තමන් කරපු ජයග්‍රහණවලේ අයිතිය තමන් ගන්න. හැබැයි තමන්ට මේක වැරදුනා මෙන්න මෙතන හදාගන්න තිබුණා. ඒ සඳහා ජනතාවත් එක්ක එකතු කරගත්ත වැඩපිළිවෙලක් විශේෂඥවරු දේශපාලන පක්ෂ එකතු කරගත්ත වැඩපිළිවෙලකට යමුයි කියන අදහසට එන්න බැරි නම් ඒ රටේ පාලකයා සමත් වෙන්නේ නැහැ කොවිඩ් පරද්දන්න. ඉතින් අපි කියන්නේ ජනාධිපතිතුමාට දැනටත් අවස්ථාව තියෙනවා අත්නෝමතික තීන්දුව తీරන වලට යනවට වඩා ඒ දේශපාලන පක්ෂ ඒ මහජන නියෝජ්‍යෝ පමණක් එකතු කරගත්ත කාර්ය බලකා සංවිධාන හදලා හරියන්නේ නැහැ. විශේෂඥ පිරිසක් එකතු කරගත්ත වැඩපිළිවෙලක් විද්‍යාත්මකව හිතන්න පුළුවන් පිරිසක් එක්ක මේ කොවිඩ් පරද්දන්න කටයුතු කරන්න ඕනේ කියන එක. ඉතින් ජනාධිපතිතුමා එහෙම කටයුතු කරා නම් පළමු රැල්ල තිබ්බ බර ඒ විදිහටම තිබුණා නම් දෙවෙනි රැල්ල අර බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙන් මතු වුණාට පස්සේදී ඒක මේ තරම් ව්‍යසනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් පළමු රැල්ලට තිබ්බ බර තිබ්බේ නැහැ. ඒගොල්ලන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ඵල විපාක තමයි මේ සමස්ත රටේ අහිංසක ජනතාව තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නේ. හොඳයි හෙට දිනේදී එන්න තව දවස් දෙකකින් විතර රජයෙන් ඉදිරිපත් කරන අයවැය ඉදිරිපත් කරන නියමිතයි. මේ අයවැයේදී මේ වේශන කටයුත්ත සම්බන්ධයෙන් මොන වගේ අයක් හෝ වැයක් ඉදිරිපත් කළ යුතුද කියන ඔබතුමාගේ අදහස? දැන් මේ වෙලාව වෙනකොට අපේ ලේකම් සහෝදරයාත් පැහැදිලි කරා පෞගිය සතියේදී මේ අයවැයට අනිවාර්යයෙන්ම මේ COVID-19 වසංගතයට එරෙහිව කටයුතු කරන්න. කොවිඩ් මර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වැඩි කළ යුතුයි. නමුත් මෙවර අයවැය කෙටුම්පත වල සඳහන් වෙලා තියෙන ඊට වඩා අඩු වගයක්. ඒකෙන්ම පැහැදිලි වෙනවා ආණ්ඩුව ජනතාව ජීවත් කරවීම සඳහා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ වලට වෙන් කරන ප්‍රතිපාදන වෙන් කිරීම තුළින් ඔවුන් ජනතාව ජීවත් කරවීමටද කටයුතු කරන්නේ නැත්නම් ජනතාවගේ ජීවිත තවත් නැති කරන තැනටද කටයුතු කරන්න කියන එක අපි කල්පනා කරන්න ඕනේ. අපි විශ්වාස කරනවා ආණ්ඩුව එහෙම තැනකට තවම මැදිහත් වෙන්න නැත්නම් මැදිහත් වෙන්න අවස්ථාව අදටත්
ඉඩ තියෙනවා. එහෙමනම් අපි බල කරන්නේ මේ එළඹෙන අයවැයට සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන්න ඕනේ කොවිඩ් පැරදීම සඳහා. මේක ජාතික වශයෙන් ව්‍යසනයක් හැටියට දකින්න ඕනේ. එහෙම දකින්න නැති තාක්කල් මේකට හොඳ උත්තරයක් ගන්න හම් වෙන්නේ. හොඳයි අවසාන වශයෙන් මේ ප්‍රශ්නයක් ගෙනත් දැන් මේ කොවිඩ් ව්‍යසනය සම්බන්ධයෙන් තියෙන නිරීක්ෂණ නිගමනය වලට ආවට පස්සේ පරික්‍රමවලදී දෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් කරන ප්‍රකාශයන් ගැන ගත්තොත් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පුද්ගලයන් ඒ කියන්නේ වෛද්‍යවරුන් නැතුව නිලධාරීන් කාර්යමණ්ඩල කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් පරස්පර විරෝධී දේවල් කියවෙනවා. මේ සම්බන්ධයෙන් මේ වගේ තත්ත්වයකදී රජය එක මතක තීන්දුවක ඉන්න ඕනේ. එතනදී ඔබතුමාලා කොතනද ඉන්නේ පක්ෂයක් හැටියට? ඔව්. අපි පක්ෂයක් හැටියට කියන්නේ ඒකෙන්ම පැහැදිලි ඒ හදපු COVID-19 පරාජය කරන්න, මර්ධනය කරන්න, තුරන් කරන්න ඒගොල්ලන් හැදුවායයි කියන ඒ බලකාය ඒකමතික තීන්දුවක ඉන්න කොටසක් නෙමෙයි කියන එක. ඒකෙන්ම තේරෙනවා එක එක්කෙනාට තියෙන්නේ තනි පෞද්ගලික අදහසක්. විසිරිච්ච අදහසක්. ඒක සංයුක්ත කරලා අරගෙන ඒක මේ සමාජයේ ආර්ථික ඒ වගේම මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ප්‍රකාශ බවට පත් වෙලා නැහැ. ඒකෙන්ම තේරෙනවා ඒගොල්ලන්ගේ ලිහිල් ප්‍රතිපත්තිය වගේම Tamanට ඕන විදියට වැඩ කටයුතු කරන්න ඒ නිදහසේ කටයුතු කරන්න ඉඩ අරපු ස්වභාවයක්. ඉතින් ඒක අපි ලොකු වැරද්දක් හැටියට දකිනවා. ඒකෙන් තමයි අපි නිතරම කියන්නේ වරින් වර කියන්නේ මේ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තිමත් පිරිසක් විශේෂඥ කණ්ඩායමක් එකතු කරගෙන තීන්දුව ගන්න තැනට යන්න. ඒක තමයි අපේ අදහස. එතකොට දැන් අපි දැක්කා පහුගිය දවස්වල දිගින් දිගටම මාධ්‍ය හරහා අපි දැක්කේ නාලිකාවල සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉඳපු සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයෙක් කියලා කෙනෙක් හිටියා. නමුත් අන්තරවත් දීලා තිබුණේ නැහැ උට මාධ්‍ය ප්‍රකාශය හැටියට. ඔව් එකවරම ඉවත් කරනවා. මේ ඉවත් කිරීම යටතේ මොකද තියෙන්නේ කියලා ඔබට හැඟෙන්නේ? ඔව්. දැන් අපිට ඒකෙදී දැනගන්න තියෙන තොරතුරුත් එක්ක බැලුවම ඇත්ත සෞඛ්‍ය ප්‍රශ්න මත පදනම් වෙලා ප්‍රකාශයක් නිකුත් කරොත් ඒක දේශපාලන අධිකාරියට සතුටු වෙන නොවන එකක් නම් ඔහුව ඒ තනතුරේ තියාගන්න මේ පාලකයෝ උත්සාහ කරන්නේ නැහැ. ඒකෙන් තේරෙනවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට නොගැලපෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන ඕනෑම නිලධාරියෙක් ඉවත් කරන්න ඒගොල්ලන් පසුබට වෙන්නේ නැහැ. එහෙනම් එකෙන් කියවෙන්නේ මොකද්ද? අහිංසක ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන බලලෝභී දේශපාලන පිරිසක් මේ රටේ අභාග්‍යයට කටයුතු කරනවා කියන්නේ. අපට දැනෙන්න තියෙන තොරතුරු විශ්ලේෂණය කරාම එක පුද්ගලයන් ඉදිරිපත් කරන ප්‍රකාශ ආණ්ඩුවේ සෞඛ්‍යයට නොගැලපෙනවා නම් රටේ ජනතාවගේ සෞඛ්‍යයට මොනවා වුණත් කමක් නැහැ. ඒ නිලධාරීන් ඉවත් කරන්න කටයුතු කරන්න පසුබට වෙන්නේ නැහැ කියන සංඥාව තමයි ඒ පාලකයෝ දෙන්නේ. ඒ එක උදාහරණයක් ඇටියට අපිට ඒක ගන්න පුළුවන්.